ආයුබෝවන් net FM බැලුම්ගල අන්තිම සටනේ අදත් අපේ මුණ ගැසීම. තවත් හරියටම සතියකින් දවස් වලින් නම් 7කින් පැය වලින් නම් 168කින් රටේ මීළඟ අවුරුදු 5 කරවන පාර්ලිමේන්තුව තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඔබ ඡන්ද දෙනවද? ඡන්ද දෙන්නේ කාටද? තීන්දුව ආරම්භද? එහෙම නැත්නම් තාම හිතනවද? ඔබට දිරිදීමක් ඔබට මඟ පෙන්වීමක් විදිහටයි net FM බැලුම්ගල අන්තිම සටනේ අපි කතා කරන්නේ. අද ඡන්දෙට කලින් අන්තිම සටනේ අපේ අන්තිම හමුව. එනිසා අද net FM බැලුම්ගල අන්තිම සටන විශේෂ හැඩයකින් රසික ජයකොඩි මිලින්ද රාජපක්ෂ සමග අද මා සමග ඉන්නවා තරුණ සමාජ ක්‍රියාකාරයන් පිරිසක්. මේ සියලු දෙනා සමග එක්ව අපි මේ හාර උස්සන්න සූදානම් වෙන්නේ COVID-19 හමුවේ පැවැත්වෙන ඡන්ද විමසීම ගැන, ඡන්දෙන් පසු රටේ ප්‍රමුඛතා ගැන. අපි පළමු වටේ අදහස් දැක්වීම සඳහා රසිකටත් මිලින්දටත් විනාඩිය බැගින් ලබා දෙනවා. රසික, මොකක්ද ඔබේ පටන් ගැනීම? මම හිතන්නේ මේ වෙලාවේ අපි තේරුම් ගන්න ඕනේ ලංකාවේ දේශපාලනයේ තියෙන කේන්ද්‍රීය ප්‍රශ්නේ මොකක්ද කියලා. වෙන කිසිම දෙයක් නෙවෙයි මේ වෙලාවේ අපිට බලපාන ප්‍රධානම ප්‍රශ්නය කොරෝනා වසංගතයෙන් පස්සේ අපේ සමාජයට ආර්ථිකයට තියෙන බලපෑම. කොහොමද අපි ඡන්දයෙන් පස්සේ මේ කොරෝනා වලින් පසු ගොඩ නැගුණු ආර්ථික අභියෝග ජය ගන්න පුළුවන් විදිහ රටක් හදන්නේ? කොහොමද මේ සමාජ අභියෝග ජය ගන්න පුළුවන් විදිහ රටක් හදන්නේ? මේ කාරණා තමයි අපේ දේශපාලන සාකච්ඡාවේ මූලික මාතෘකාව වෙන්න ඕනේ මොන පක්ෂයේ මැතිවරණයෙන් බලයට පැමිණියත්. එතකොට ලංකාවේ ආර්ථිකයේ මේ විදිහේ තියෙන බරපතල අර්බුදයක් මැද ඩොලර් බිලියන 3.8ක මුදලක් මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් අපි ණය ගෙවන්න ඕනේ. ඒ වගේම එක දවසක මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ දවසක ඩොලර් බිලියනයක් අපි ණය ගෙවන්න ඕනේ. එතකොට මෙතනින් පස්සේ 2021 න් පස්සේ හැම අවුරුද්දකම ඩොලර් 4.8කට ආසන්න මුදලක් අපි ණය ගෙවන්න ඕනේ. අපේ මිලින්දට දෙනවා විනාඩිය. මම හිතන්නේ මේ මැතිවරණය පැවැත්වීමම ඓතිහාසික වශයෙන් අපි රටක් විදියට ලැබපු ජයග්‍රහණයක්. ඒකට හේතුව මම කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් නෙමෙයි කොරෝනාත් සම්බන්ධයෙන් බලද්දී අද ලෝකයේ දියුණුම රටවල් ටික එහා පැත්තෙන් ඇවිල්ලා අපි බලද්දී අපේ අසල්වැසි රටවල් ටික මේ හැමෝම කොරෝනා සටනේ පරාද වෙලා දන ගහගෙන ඉද්දී අද අපිට පුළුවන් වෙලා තියෙනවා මේ විදිහට මිනිස් විදියට එක තැනක හම්බෙන්න කණ්ඩ බොණ්ඩ සාමාන්‍ය ජන ජීවිතේ පටන් අරන් ඉස්කෝල පටන් අරන් ඒ විතරක් නෙමෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී උරගා බලන වැදගත්ම දේ පාර්ලිමේන්තු ඡන්දෙට බයක් සැකක් නැතුව ඒ වගේම මැතිවරණ ප්‍රචාරණ කටයුතු නීත්‍යානුකූලව සිදු කරමින් අපිට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකම රටක් විදියට අපි ලැබපු ජයග්‍රහණයක්, මිනිස්සු ලැබපු ජයග්‍රහණයක්. මම හිතන්නේ ඊළඟට අපි අවධානය යොමු කළ යුත්තේ කොහොමද අගෝස්තු 5 වෙනිදාගෙන් පස්සේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ. මේ රටේ ආර්ථිකය විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආර්ථිකය වැටලා තියෙන්නේ. ඒ හින්දා හුදෙක්ම මේක අපේ පෞද්ගලික ප්‍රශ්නයක්වත් මේ ඉන්දියන් සාගරය ඇතුලේ ලංකාව ඇතුලේ තියෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මුළු ලෝකෙම අර්බුදයකට වැටිලා ඉන්න වෙලාවක මුළු ලෝකෙම එකතු වෙලා අපි කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ? අනිත් රටවල් වලින් උදව් ගන්නෙ කොහොමද? උදව් ගන්න නැතුව රට ඇතුලේ වැඩ හදාගන්නේ කොහොමද? මේ හැම දේ දිහාම බලන්න වෙනවා. රසිකත් මිලින්දත් මේ දෙදෙනාම කරන පැහැදිලි කිරීමේදී පේන්නේ ඡන්දෙන් පස්සේ රටේ ඉහළම ප්‍රමුඛතාව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ලැබිය යුතු බව. අපිත් එක්ක ඉන්න තරුණ සමාජ ක්‍රියාකාරීන් ඒකමද හිතන්නේ නැත්නම් ඊට වඩා විකල්ප මතයක් තිබෙනවද? අදහසක් තිබෙනවද? අපි ඒ ගැන මේ හොයන්න සූදානම් වෙන්නේ. පූජ්‍ය ගුරුගොඩ සිරිවිමල හිමියන් අප සමග වැඩ සිටිනවා. ඔබ වහන්සේගේ අදහසකින් අපි පටන් ගමු. ඔව් අර අපේ රසික ජයකොඩි සහ මිලින්ද රාජපක්ෂ දෙන්නම කිව්වා වගේ අපිට දැන් මේ මොහොතේදී ප්‍රධානතම තියෙන අභියෝගය තමයි කොරෝනා වසංගත තත්ත්වය. ඊට පස්සේ අපිට මේ කොරෝනා වසංගත තත්ත්වය එක්ක මැතිවරණයක් පවත්වන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක අවශ්‍යතාවයක් විදිහට මම තේරුම් අරන් තියෙනවා. ඉතින් මේ මැතිවරණය මේ කොරෝනා තත්ත්වය ඇතුලේ කරගෙන ගිහිල්ලා ඊට පස්සේ නැවත මේ රට අපි විශේෂයෙන්ම ආර්ථික අර්බුදයකට කාලයක ඉඳන් වැටලා තියෙනවා. එතනින් නැගිටින්නත් අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම අපිට මැතිවරණයට පෙර සහ පසු කියන අවස්ථා දෙකේදීම සම විදිහට බලපානවා කියන එක තමයි මගේ කියවීම. මොකද මේ වෙද්දී අපේ රටේ විශාල විදිහට ජනතාව විදිහට හැමෝම පීඩාවට පත් වෙලා සමාජ ආර්ථික දේශපාලනික කියන මේ හැම කාරණාවක්ම ඉස්සරහ එක අපිට අපි නැවත කියන්න ඕන කාරණාවක් නෙමෙයි. හැමෝම දැකපු අත්දැකීමින් සිටින දෙයක්. ඉතින් මේ තත්ත්වයන්ට විසඳුමක් ලබා දෙන්න අපි ඉදිරි මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුව
පත්වෙන ඒ පාලකයන් කොහොමද ක්‍රියා කරන්න ඕන කියන එක ගැන අපිට අවබෝධයක් ලබාගත යුතු වෙනවා. ඒ සඳහා අධ්‍යාපනික වශයෙන් සහ සමාජ දේශපාලනික සංස්කෘතික වශයෙන් කරන මැදිහත් වීම, ඒ වගේම ආගමික පැත්තෙන් සිද්ධ කරන මැදිහත් වීම මොන වගේද කියන එක ගැන අපි විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතුව පවතිනවා. ඒ සාකච්ඡාව සඳහා තමයි අද අපි මේ net FM බැලුම්ගල අන්තිම සටනේ ඉඩකඩ විවෘත කර තිබෙන්නේ. අපිත් එක්ක ඉන්නවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමේ මධ්‍යම කමිටු සමාජික පැතුම් රණසිංහ. ඔබ දකින විදිහට ඡන්දෙන් පස්සේ රටේ ප්‍රමුඛතා විස්තර කරන්න පුළුවන් කොහොමද? ඡන්දෙන් පස්සේ වෙන්න ඕන කාරණා කියාගෙන එනවා. මෙතනින් පස්සෙත් කියවෙයි. හැම එකේම මේ රාමුවෙන් එළියට ගිහිල්ලා මේ සිස්ටම් මේ පද්ධතිය වෙනස් කරන්න ඕන, ණය ගෙවන්න ඕන, අපි ආර්ථික වශයෙන් නැගී සිටින ඔය ඔක්කොම කාරණා හරි. නමුත් මම හිතන දෙයක් තියෙනවා. ඒ තමයි ලෝකේ අපිට අද කරන දේශපාලනය තමයි අදට වඩා යහපත් හෙටක් සාපේක්ෂව බිහි කර ගැනීම. ලෝකේ නවත්තලා මුලින් ඉඳන් පටන් ගන්න, ඒ කියන්නේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් කරන දෙයකට ප්‍රායෝගිකව යන්න බෑ. ඉතිහාසයෙන් වෙලා තියෙනවා නම් වෙලා තියෙන එක්කෝ මහා ස්වභාවික විශ්ලේෂණයකින් පස්සේ නැත්නම් අපි ගැටිච්ච මහා ලේ වැගිරීමකින් පස්සේ. ඒ දෙකම අද අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන අදට වඩා යහපත් හෙටක් සාපේක්ෂව යහපත් හෙටක් නිර්මාණය කර ගැනීම සඳහා මම යෝජනා කරනවා. ඒ සඳහා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ 78 ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වෙලා පැලස්තර අලවලා අණ්ඩ දාලා ගොඩ ගන්න බැරි තත්යකට, බෙදුම් වාදයට, රටේ ඒකීයභාවය අනතුරු හෙළන තත්යකට පත් කරලා තිබෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඡන්දෙන් පසුව ආර්ථික ගොඩ ගැනීම සඳහා යන සටනෙම කොටසක් විදියට අපි අපේ ව්‍යවස්ථාව සංශෝධනය කරගත යුතුව තිබෙනවා. ස්ථාවර ශක්තිමත් රාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා ඒ අපේ ප්‍රමුඛ අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය සඳහා අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් මේ අවස්ථාවේදී රාජ්‍ය නායකත්වය ඉල්ලා සිටිනවා ජනතාවගෙන්. ජනතාව මේ තියෙන තත්ත්වය එක්ක සලකලා බලලා මිලින්ද සහෝදරයා කිව්වා වගේම ලෝකේ බලවත්ය සම්මත බොහෝ රටවල් කොවිඩ් ඉදිරියේ දනින් නැමෙද්දී අපි පාර්ලිමේන්තුවක්වත් නැතුව කොවිඩ් පාලනය කරගෙන තිබෙනවා සාර්ථක අන්දමින්. අපි මේ ක්‍රියාපිළිවෙල ඉදිරියට අරගෙන යාම සඳහා අනිවාර්යෙන්ම සබුද්ධික ශක්තිමත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරගත යුතුයි මේ කොරෝනා පසුබිම තුලම. එතනින් පසුව එළඹෙන පරිසරය තුල අර මං කලින් කිව්වා වගේම අපි අපේ ගමන අපේ දිශානති සකස් කරගත යුතු වෙනවා ශක්තිමත් රාජ්‍යයක් කියන එක අරමුණු කරගෙන. එහෙම නැත්නම් ආර්ථිකය හෝ සමාජය කියන එක හැම වෙනම කඩලා සංවර්ධනය කරන්න බෑ. අපි ශක්තිමත් රාජ්‍යයක් කියන එක පදනම කරගෙන අපි අපේ ගමන සකස් කරගත යුතු කියන එක මගේ යෝජනාව. ලෙහාගත යුතු ණය අවුලක් තිබෙනවා. ඒ අනුවම ආර්ථික ප්‍රශ්න විසඳාගත යුතුව තිබෙනවා. සහ දැන් මේ යෝජනාවන පන්නේෙන් ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවක් තිබෙනවා. එතනින් එහාට දැන් මේ පිළිබඳ අනිවාර්යෙන්ම ඔබට යම් අදහසක් යම් මතයක් ඇති. ඒ මතයටත් බැලුම්ගල අන්තිම සටන අද අපි ඉඩකඩ විවෘත කර තිබෙනවා. ඔබට පුළුවන් FM 94.8 FM 95 තරංගමාලා ඔස්සේ අපිව අහන ගමන් අපිව බලන්න. එන්න බැලුම්ගල Facebook පිටුවට හෝ net FM on air පිටුවට ඒ බලන ගමන් ඔබට හිතන දේ ඔබේ අදහස ඔබේ මතය කමෙන්ට් කරන්න මේ විකාශයට යටින්. දැන් අපි අපේ තුන්වෙනි අවස්ථාව ලබා දෙන්නේ ගනිදු වීරක්කොඩිට. ඔහු සමගී ජනබලවේගයේ තරුණ කටයුතු ලේකම්වරයා දොම්පේ ආසනයේ. ගනිදු ඔබ හඳුනා ගන්නා ප්‍රමුඛතා මොනවාද ඡන්දෙන් පස්සේ? බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. අද සාකච්ඡාවට එහා ගිය බුද්ධි කලම්බණයකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. අතරම මේ COVID-19 වසංගතයට අපි මුහුණ දුන්නේ කොහොමද, මුහුණ දෙන්නේ කොහොමද සහ මේකෙන් පස්සේ අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන කාරණා තුන මම වෙන වෙනම පොඩි අදහසක් ඉදිරිපත් කිරීමට කැමතියි. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම මගේ මේ COVID-19ට අපි වසංගතයෙන් අපේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව, ඒ කියන්නේ අගෝස්තු 5න් පස්සේ මගේ යෝජනාව මෙතන ඒ ඉදිරි වසර 4 හෝ 5 පක්ෂ වලට බෙදෙන්නේ නැතුව අර බටහිර රටවල් වගේ පොදු එකඟතාවයකට, එහෙම නැත්නම් එක ප්‍රතිපත්තියකට ඇවිල්ලා පක්ෂ විපක්ෂ හැමෝම කොහොමද අපි නැගිටින්නේ, කොහොමද අපි ආර්ථිකව මේ ප්‍රශ්නේ ගොඩ එන්නේ, කොහොමද අපි මේක සමාජීය වශයෙන් අපි ගොඩ එන්නේ කියන තැනදී අපි මේ එකතු වෙලා එක අරමුණකට පක්ෂවලට බෙදෙන්නේ නැතුව එක පොදු එකඟතාවයකට වැඩ කරන්න ඕන කියන යෝජනාව මගේ තියෙනවා. එතෙන්දී මම තරුණෙක් හැටියට විශේෂයෙන් මතක් කරන්න කැමතියි මේ COVID-19 වසංගතය ආරම්භ වීමත් සමගම තරුණයන්ගේ දායකත්වය, විශේෂයෙන්ම වොලන්ටියර්ස්ලා හැටියට ගොඩක් ඉස්සරහට ආවේ තරුණයෝ. ඉතින් මගේ යෝජනාවක් තියෙනවා මේ තරුණයන්ටත්
අනාගතයේ මේ දේශපාලන අධිකාරිය තුළ ඔවුන්ට නියෝජනයක් ලැබෙන්න ඕනේ. ඒක සාධාරණීකරණය වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට අපිට ඉදිරි දැන් උදාහරණයකට මම නියෝජනය කරන කඳවුර සමගි ජන බලවේගය 125ක කෝට එකක් අපිට දීලා තියෙනවා ඒ තරුණයන්ට ඒ අවස්ථාව දෙනවා කියලා. ඉතින් ඒ වගේ ඉදිරි මැතිවරණ එහෙම නැත්නම් මේ වගේ දේශපාලන අධිකාරිය තුළ තරුණයන්ගේ හැකියාව දක්ෂතාවය කියන්නේ හැම වෙලෙම තරුණ අදහස් නූතනවාදී යාවත් කාලීනයි එහෙම නැත්නම් අනාගතගාමී. ඉතින් මේ අදහස් සහ එතෙන්ට නායකත්වය කියන ගුණාංගත් එකතු වෙලා එතකොට තරුණ නායකයෙක් මේ දේශපාලන අධිකාරිය තුළ අවස්ථාවක් ලැබිය යුතුමයි යන්න මගේ යෝජනාවක් තියෙනවා. මොකද තරුණයෝ බොහොම කලකිරීමෙන් ඉන්නේ. දේශපාලනය ගැන කලකිරීමෙන් ඉන්නේ. මම කියන්නේ කලකිරීම සිස්ටම් එකෙන් පිට ඉඳලා අපිට විවේචනය කළ වැඩක් නැහැ. සිස්ටම් එක ඇතුළට යන්න ඕනේ. සිස්ටම් එක ඇතුළට ගිහිල්ලා තමන්ගේ වගකීම් හරියට ඉටු කරලා පෙන්වන්න ඕනේ කවුද සුදුස්සා. එතකොට નિરાයාසයෙන්ම නුසුදුස්ස හැලෙනවා. සුදුස්සට තැන හම්බ වෙනවා. තරුණ නියෝජනය සමග පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ යෝජනාව ගනිදු මේ ඉදිරිපත් කරන්න. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නේ පූජ්‍ය අම්බලන්තොට සිරානන්ද අපේ හාමුදුරුවන් වහන්සේට. තරුණ භික්ෂුන් වහන්සේ නමක විදිහට ඔබ වහන්සේ හඳුනා ගන්නා රටේ ඊළඟ ප්‍රමුඛතා මොනවාද? ඇත්තටම බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. පළමු කොටම අපේ මාතෘකාවේ තියෙන්නේ COVID-19 සහ ඡන්දයත්. ඡන්දෙන් පසුව අපේ රට ප්‍රමුඛතාවය දිය යුත්තේ මොනවාටද කියන පිළිබඳව. ඉතින් පළවෙනි දේ තමයි ඡන්දය කියන එක අපේ රටේ අත්‍යවශ්‍යතාවයක්. හේතුව ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක අපේ රට දුවන්න අවශ්‍ය නම් ඒක ඡන්දය අත්‍යවශ්‍යමයි. ඡන්දක මූලික සාධකයක් තමයි. ඒතර ඡන්දයේ කතාව එහෙම නතර කරලා අපි ඡන්දයෙන් පසුව කෙරෙන්න ඕන දේවල් ගැන කතා කරනකොට මම හිතන්නේ අපිට ගොඩාක් දේවල් තියෙනවා. සමස්තයක් විදිහට ගත්තම මුළු සිස්ටම් එකම චේන්ජ් වෙන්න ඕන. ඒ කියන්නේ සිස්ටම් එක මාරු වෙන්න ඕන. ඒ අතරතුර මම වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය පිළිබඳව. අධ්‍යාපනය තුළ ලොකු ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. උදාහරණයක් ගත්තම අපේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල ගත්තම විශ්වවිද්‍යාලයෙන් එළියට එන අය සමහරට සිංහල භාෂාව විතරයි වැඩිපුරම දන්නේ. ඒගොල්ලෝ ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් නවීන තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙන්න පව අපහසුකම් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක ගත්තාම අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ගොඩක් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම මේ හැම දෙයකටම වඩා ලොකුවට බලාපොරොත්තු වෙන විශේෂ දෙයක් තමයි මොන හරි ජාතික ප්‍රතිපත්තියක් අපිට තියෙන්න ඕන. හැම දෙයකම ජාතික ප්‍රතිපත්තියක් අපිට තියෙන්න ඕන. අධ්‍යාපනය ගත්තත්, සංවර්ධනය ගත්තත් මොන දේ වුණත් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. උදාහරණයක් ගත්තම පාසල් පිළිබඳව මේ දවස්වල ගත්තම ලොකු ප්‍රශ්න තියෙනවා. සමහර ලාවට අපේ ගෙදර ඉන්න මිනිස්සුන්ට ගෙදර දරුවෝගේ පිටිපස්සේ තියෙන පාසලට ඇතුල් වෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි ගොඩක් දුරින් ඉඳලා සමහර ලාට දරුවෝ පාසල් වලට එනවා. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ අධ්‍යාපන ඇමතිවරයෙක් බිහි වෙලා ඒ අධ්‍යාපන ඇමතිවරයා අවුරුදු 5ක් කටයුතු කරනවා. ඒ අධ්‍යාපන ඇමතිවරයා ගෙනියන ක්‍රියාදාමය ඊළඟ අධ්‍යාපන ඇමතිවරයා ආවට පස්සේ වෙනස් කරනවා. එතකොට පාසල් හැමදාම එක තැන නැවතිලා තියෙන්නේ. පාසල් අධ්‍යාපන ක්‍රමයක තැන නැවතිලා තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා පාසල් වලට වගේම හැම දෙයකදීම අපේ රට තුළ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය විය යුතුයි. මොන පක්ෂය රජකම් කළත් මොන පක්ෂය ආණ්ඩු කළත් ඒ මොන කෙනා කළත් අපේ රටේ ජාතික ප්‍රතිපත්තියකට කටයුතු කරනවා නම් මේ රට මීට වඩා දියුණු වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව අපි පොඩි කාලෙත් ඔබ පොඩි කාලේ වෙන්නත් පුළුවන් සමහරට මේක තුන්වෙනි ලෝකයේ රටක්. තාමත් දියුණු වෙනින් පවතින රටක්. අපි තවදා දියුණු වෙලා ඉවර වෙයිද කියලා අපිට විශ්වාස කරන්න බෑ. කවද්ද අපි දියුණු වෙන්නේ? අපි දියුණු වූ රටක් ලෙස අපව හඳුන්වා ගන්නේ කවද්ද? එතෙන්ට මේ රට තල්ලු කරන උත්සාහය තමයි නෙතෆෙම් බැලුම්ගල අන්තිම සටන මේ දියත් කර තිබෙන්නේ. රසික සහ මිලින්ද ඔබ දෙනාට අවස්ථාව ලැබෙනවා මේ පළවෙච්ච තරුණ අදහස් හතරත් එක්ක ගැලපීම් කරන තත්පර 30 බැගින් ණය උගුල ගැන කියවුණා, ආර්ථික ප්‍රමුඛතාව ගැන කියවුණා, තරුණයන්ට වැඩි අවස්ථාව ලබා දීමේ අවශ්‍යතාව ගැන කියවුණා, පොදු එකඟතාවක් ගැන කියවුණා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු සාධනීය වෙනස්කම් ගැන කියවුණා. ඔව් ඒ සියලුම කාරණා සම්බන්ධයෙන් මම හිතන්නේ පොදුවේ සමාජයේ හැමදෙනාටම එකග වෙන්න පුළුවන්. නමුත් උතට පුංචි විවාදාපන්න බවක් මතුවෙන්නේ ව්‍යවස්ථා සංශෝධනය වගේ මාතෘකා ගැන. ඒ වුණොත් ව්‍යවස්ථාවේ මොන කොටස්ද අපි සංශෝධනය කරන්නේ? අලුත්ම ව්‍යවස්ථාවක් ගේනවද? ඒතකොට අලුත්ම ව්‍යවස්ථාවක් ගේනකොට මොනවද එහි අඩංගු වෙන ප්‍රතිපාදන? එතකොට ඒ තුලින් ජනතාවගේ ප්‍රශ්න විසඳනවද කියන කාරණේ අපිට වෙනම සාකච්ඡා කරන්න ඕනේ මාතෘකාවක්. නමුත් එතනින් එහාට ගත්තාම මේ සියලුම කරුණු අපි ප්‍රමුඛතාවන් විදිහට හඳුනගෙන ඉදිරියට ගියොත් තමයි මම කියපු අර මුලින් සඳහන් කරපු කොරෝනා වලින් පස්සේ ගොඩනැගෙන ඒ සමාජ ආර්ථික අභියෝග ජය ගන්න පුළුවන් විදිහේ රටක් අපිට නිර්මාණය කරගන්න ඉඩ ලැබෙන්නේ. එතන පොදු ජන පෙරමුණ විදියට පැහැදිලිවම ඉන්ඩිකේෂන් එකක් දීලා තියෙනවා අලුත් ව්‍යවස්ථාවක් කියනවා කියලා. එතකොට මේ තර්කයේදී රසික මතු කරපු අදහසේදී අපි එක නිශ්චය තැනකට අවිල්ලා තියෙනවා අනිවාර්යෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. අලුත් ව්‍යවස්ථාවක් ගෙනීම අපේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙලේ කේන්ද්‍රයේ තියෙනවා කියන එක. එතකොට එතනින් එහාට ගිහලා මම හිතන්නේ මතුවෙච්ච අලුත් අදහස තමයි මේ
අපි පොදු සම්මුතියකට එන්න ඕන කියන එක අනිවාර්යෙන් මට පේන විදිහට අපි පොදු සම්මුතියකට එයි. හැබැයි ඒ එන පොදු සම්මුතියේදී කැමැති දේවල් වලට පොදු සම්මුතිය, අකමැති දේවල් වලට පොදු සම්මුතිය. උදාහරණයක් විදිහට අලුත් ව්‍යවස්ථාවක් ගේන එකට අකමැති වෙලා අධ්‍යාපන සංස්කරණ වලට විතරක් කැමති වෙන ජාතිය පොදු සම්මුතියකට යන්න හම්බෙන්නේ නැහැ. යනවා නම් අපි ඉතා පැහැදිලි පොදු සම්මුතියකට එන්න වෙනවා. මොකක්ද අපේ ලොකු චිත්‍රය? මොකද ඒ ලොකු චිත්‍රය සාර්ථක කර ගැනීම සඳහා ලබා දෙන පොදු සම්මුතිය මොකක්ද කියලා. මේ පොදු සම්මුතිය මොකක්ද? එහෙම පොදු සම්මුතියකට එන්න පුළුවන්ද? ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යද? එහෙම ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න පුළුවන්ද? රටේ ඊළඟ ප්‍රමුඛතාව ආර්ථිකය නම් ආර්ථිකය අපි ලෙහාගත යුතු ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට උත්තර විසඳුම් මොනවද? අපි තවදුරටත් සාකච්ඡා කරමු. ඔබට පුළුවන් FM 94.8 FM 95 තරංගමාලා ඔස්සේ අපිව අහන්න. ඒ වගේම බැලුම්ගල Facebook පිටුවේ හෝනෙත් FM on air Facebook පිටුවේ බැලුම්ගල අන්තිම සටන මේ දැන් බලන්න. මීළඟ වසර 5 රට කරවීම සඳහා වරම ඉල්ලා දේශපාලන පක්ෂ ගණනාවකින් ස්වාධීන කණ්ඩායම් ගණනාවකින් අපේක්ෂකයන් ගණනාවක් සටන් වැද තිබෙනවා, යුද වැද තිබෙනවා, හෝ ඡන්දයට මුහුණ දී සිටිනවා. ඒ ඡන්ද විමසීම හරියටම තවත් සතියකින් පැවැත්වෙන නියමිතයි. ඔබ ගන්න තීන්දුවට දිරිදීමක් මඟ පෙන්වීමක් විදිහටයි net FM බැලුම්ගල අන්තිම සටන අපි අද මේ තරුණ සමාජ ක්‍රියාකාරිකයන් පිරිසකගේ අදහස් වලට විවෘත කර තිබෙන්නේ. හැබැයි ඔබේ අදහසට ඔබේ මතයටත් ඉඩක් තිබෙන බව සිහිපත් කළ යුතුයි. එන්න බැලුම්ගල Facebook පිටුවට, එන්න net FM on air Facebook පිටුවට අපව බලන්න. අපව බලන ගමන් ඔබේ අදහස, ඔබේ මතය ඊට යටින් කමෙන්ට් කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. වෛද්‍ය මහෙන් බොරලස්ස මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඔබේ අදහසට දැන් වේදිකාව විවෘතයි. ගරු සංඝරත්නයගෙන් අවසරයි. පැමිණ සිටි සියලු දෙනාගේම අවසරයි. මෙම තරුණ ජනහමුවට මාව කැඳවීමට ස්තුතියි. තරුණ කිවරදි මගෙත් කොණ්ඩේ ඉදිලා. ඉතින් ඇත්තෙන්ම තේමාව ඇවිල්ලා මේ කොරෝනා වෙන් පස්සේ රටට සිදුවීම ගැන. ඊට කලින් කිව්වොත් අපේ පසුබිම අපේ පොඩි රටක් ආර්ථික දුෂ්කරතා බොහෝමයක් මුහුණ පාමින් බැංකු ණය විශාල ප්‍රමාණයක් අපි පියවන්න හදවමින් සිටවෙදී ගෝලීය විහසනයට අපිත් ඇද වැටුණා. ඉතින් ඒ මැද්දේ අපි කොහොමද මුහුණ පාන්නේ කියන එක සෑහෙන ප්‍රශ්නයක්. නමුත් මම හිතනවා අපි රටක් හැටියට සාර්ථකව ඒකට මුහුණ පාලා තියෙනවා මෙතෙක්. මම හිතනවා හොඳ නායකත්වයක් අපිට ලැබුණා. ඒක සෑමෝම පිළිගන්න දෙයක්. කණ්ඩායමක් හැටියට අපේ රටේ හැම පුරවැසියෙක්ම ඒකට මුහුණ පෑවා. අමාරු කමෙන් හරි. මුලදී නම් බත් හාල් ගෝනි පිටින් සමන් ටින් පිටින් ගත්ත කට්ටිය අන්තිමට නැති බැරි කාටත් ඒක බෙදා හැරියා. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉස්සරහට මුහුණ පාන්න. ඇත්තටම ප්‍රශ්න කියලා ගන්නවට වඩා මේක කොරෝනාව රීසෙට් බටන් එකක් ඇතුළේ ගත්තොත් අපේ රටේ දැන් වැටි සිටින තැන ලොක්ඩවුන් එකේ පටන් දැන් වුණත් අපි දැන් යන්නේ මගක් යන මගේ මේක ඇත්තටම රීසෙට් බටන් එකක්. ඉතින් සමාජයට බොහෝම දේවල් වෙනස් වීම කීපයක් ඇති වුණා. අපේ මිනිසුන්ගේ තියෙන ගුණාංග, සිතුවිලි, ඒ සෑම දෙයකම වෙනස් වීමක් දකින්න ලැබුණා. මොකද අපිට පොඩි විවේකයක් හම්බුණා. ඉතින් ඒ අතරතුරදී අපිට මුහුණ පාන්න තියෙන දේවල් ගැන ඉස්සරහට දැක්මක් සහ විවේකයක් අපිට ගත හැකියි. දැන් සමහරක් මෙතන ආපු ගොඩක් දේවල් වල බැංකු ණය ගොඩක් ගන්න තියෙනවා. ඔව් බැංකු ණය ගන්න තියෙන අපේ රට හැටියට හරි ණයක් ගොඩක් තියෙනවා. නමුත් ඒත් එක්කම අපිට යුතුයකමක් තියෙනවා රටේ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරකීමට. සේවක අයිතිවාසිකම් සුරකින්න ඕනේ. අනිත් පැත්තෙන් ණය අවුල ලෙහා ගන්න ඕනේ. රීසෙට් බටන් එකක්ද COVID-19? අපි ඒ ගැනත් ප්‍රශ්න කරන්න ඕනේ. අපි ඊළඟ අවස්ථාව දෙන්නේ මිල්ලනීය ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි යශෝදා ගුණතිලක. සුබ දවසක් සියලුම දෙනාට. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපි කතා කරොත් මේ එන ඡන්දය සම්බන්ධව මේ ඡන්දය එන්නේ ඇත්තටම කොරෝනා අර්බුදයත් එක්ක. ඒක අපි අවිවාදයෙන් තොරව පිළිගන්න ඕන කාරණයක්. කෙසේ නමුත් දැන් අපිට ඡන්දයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒතර මම විශ්වාස කරන විදිහට ඉදිරි අවුරුදු 5 අපි තෝරගන්න ජනතා නියෝජිතයෝ කියලා කියන්නේ ඒ රටේ නීති සම්පාදනයේ ප්‍රමුඛයෝ. එතකොට ඒ රටේ නීති සම්පාදනයේ ප්‍රමුඛයෝ විශේෂයෙන්ම පක්ෂපාත ભેදයකින් තොරව ඔවුන්ට වගකීමක් තියෙනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල එකතු වෙලා ගමනක් යන්න. දැන් අපි ගත්තාම කොරෝනා වලින් පසුව රට කොහාටද යන්නේ? රටේ මොනවද තියෙන ප්‍රමුඛතා? ඒ ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම මම හිතනවා මම එකඟ වෙනවා රසික සහෝදරයා සහ මිලින්ද සහෝදරයා කියපු කාරණා දෙකත් සම්බන්ධව. මොකද ආර්ථිකය තමයි මම දකින විදිහට ප්‍රමුඛතාවය.
මොකද අපේ රට කියන්නේ බොහොම තුන්වෙනි ලෝකේ රටක්. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටක්. එතකොට අපි වගේ රටක ආර්ථිකයේ පදනම් වෙලා තියෙන බොහෝ විට ආනයන අපනයන ආර්ථිකය. එතකොට දැන් මේ කොරෝනා වසංගතයත් එක්කම මේක බිඳ වැටිලා තියෙන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි වගේ කුඩා රටක් දකුණු ආසියාවෙන් එහා ගිහිල්ලා යුරෝපය වගේ රටවල් එක්ක තියෙන සම්බන්ධය තවදුරටත් පුළුල් කරන්න ඕනේ. ඒ වගේම තමයි රට තුල නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්න ඕනේ. දැන් ආර්ථිකය ගැන ඒ වගේම ආර්ථිකය ගැන ඔහොම කතා කරනකොට මම විශ්වාස කරනවා සමාජ දේශපාලන පැත්තෙන් පරිවර්තනයක් වෙන්න ඕනේ. සමාජ දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. හැබැයි තවදුරටත් ප්‍රමුඛතාව ආර්ථිකය මිලින්ද දැන් මේ ආනයන අපනයන යාන්ත්‍රණය නතර වී තිබීම පිළිබඳව මේ ඇයගේ අදහස් දැක්වීමේදීත් කියවුණා. මේක කොහොමද අපිට ආයෙත් පණ ගන්න පුළුවන්ද? සහ රීස්ටාර්ට් බටන් එකක් කරගමු COVID-19 කියලා කියවුණා. දැන් එහෙම රීස්ටාර්ට් බටන් එකක් කරගෙන නිෂ්පාදන කාර්යාවලිය වැඩි කරන උත්සාහයක රට ඉන්නවා. ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද? අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රමුඛත්වයෙන් රීස්ටාර්ට් ශ්‍රී ලංකා අලුත් වැඩසටහන ඉදිරිපත් කරන්න හේතුවම මේ මැතිවරණයට මුලින්දම්ම ඒකට හේතුවම උනේ අපිට සිද්ධ වෙලා තියෙනවා රටක් විදියට අලුතෙන් අපේ ව්‍යවසායකයන් ගැන, අපේ නිෂ්පාදනය ගැන, අපේ ආර්ථික ක්‍රමවේදය ගැන, අපේ ආර්ථික දැක්ම ගැන අයපාරක් හිතන්න. දැන් අර හාමුදුරුවෝ කියනවා වගේ අපි සිල් ගන්නෙත් චීනෙන් ගෙනාපු පැදුරේලාගෙන. හැබැයි ඒ හැමදේම ගේන එක නැවැත්තුවා. ඒකෙන් කිසිසේත්ම කියවෙන්නේ නැහැ අපි යන්නේ ක්ලෝස් ඉකොනොමි එකකට කියලා. අපි මේ රට වහන්න, රටට එන හැමදේම නවත්තන්න, රටේ මිනිස්සුන්ට සතුටින් ඉන්න තියෙන එක නවත්තන විදියක් නෙමෙයි මේ කරන්නේ. හැබැයි අපිට සිද්ධ වෙලා තිබෙනවා යම් යම් සීමා බාධක මැද්දේ මේ ආර්ථිකය කළමනාකරණය කරගන්නා ගමන් අපේ ඩොලරය ශක්තිමත් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල ශක්තිමත් කරගන්න වෙලා තියෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන දේවල් රට ඇතුළෙම භාවිතා කරනකින් එහාට ගිහිල්ලා එළියට යවා ගන්න විදියකුත් හදා ගන්න වෙලා තියෙනවා. ජාත්‍යන්තරයත් එක්ක අත ශක්තිමත්ව අල්ලගන්නේ කොහොමද කියන එක වගේම රසික දැන් මේ පොදු එකඟතාවක් ගැන පොදු සම්මුතියක් ගැන කතා වෙච්ච නිසාම එහෙම මේ සම්මුති පාලනයක අපි හිටියනේ. ඔබත් ඒ සම්මුති පාලනයේ කොටස්කරුවෙක්. හැබැයි ඒ සම්මුති පාලනය අසාර්ථක වූ බව තමයි බොහෝ දෙනාගේ විශ්වාසය. ඒ පාලනයේ හිටපු අය පවා කියන්නේ. මොකක්ද ඔබේ අදහස? සම්මුතිය කියන වචනේ ලස්සනයි. නමුත් සම්මුතියේ ස්වභාවය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි හිතන්න ඕනේ. එතකොට සම්මුතිය කියන වචනයට අපි හිරෙන්නට වඩා මොන ආකාරයක සම්මුතියකටද අපි යන්නේ කියන තැනින් තමයි මේක ප්‍රශ්නේ අල්ලගන්න ඕනේ. නමුත් අනෙක් පැත්තෙන් අපිට තියෙන ප්‍රශ්නවලට මම කියන්නේ ජනප්‍රියවාදී විදිහට උත්තර හොයලා මේ ප්‍රශ්නේ විසඳෙන්න බෑ. එක නිදර්ශනයක් ගත්තොත් මේ ආනයන අපනයන ප්‍රශ්නේ අපි දන්නවා අල්පෙනතිදන් චීනෙන් ගෙන්නනවා. ඒ නිසා ලංකාව ආනයන මේ අපනයන ආර්ථිකයකට නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ කියන දේ අපි අවිවාදිතව පිළිගන්නවා හැම දේශපාලන පක්ෂයක්ම. නමුත් අනෙක් පැත්තෙන් ලංකාව කියන්නේ මේ මොහොතේ ආනයනෙමත යැපෙන රටක්. අපි කියමු නිදර්ශනයක් විදිහට සුඛෝපභෝගී භාණ්ඩ අපි නවත්වනවා කියලා. ඒකට හැමෝම එකක වෙනවනේ. නමුත් සුඛෝපභෝගී භාණ්ඩ නැවැත්තුවොත් අපේ සංචාරක ව්‍යාපාරයට මොකද වෙන්නේ? විදේශික වෙනවාද එහෙම සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳ පොලේ නැති රටකට? එතකොට ඒකෙන් සංචාරක ව්‍යාපාර සිද්ධ වෙන බලපෑම මොකක්ද? අපි ඒව ගණනය කරලා තියෙනවද? කොහොමද මේ දෙපැත්තම සමබර කරගන්නේ? එතකොට මේවා තමයි අපි උත්තර හොයන්න ඕන ගැඹුරු ප්‍රශ්න. එතකොට ජනප්‍රියවාදී තලයේ සංවාද වලින් ටිකක් ඔබට ගිහිල්ලා ගැඹුරු විදිහට මේ දේවල් විශ්ලේෂණය කරන සංවාදයක් දේශපාලන තලයේ මතුවෙන්න ඕන කියන අදහසේ මම ඉන්නවා මේ කාරණා සම්බන්ධයෙන්. ජනප්‍රිය සංවාද වලට එහා ගිහින් කොහොමද වඩා ගැඹුරු සංවාදයක් අපි ඇති කරගන්නේ? සමහර විට බැලුම්ගල අන්තිම සටන මේ අපි දරන්නේ සඳහා වන පළමු උත්සාහය විය හැකියි. එන්න බැලුම්ගල Facebook පිටුවට, එන්න net FM on air Facebook පිටුවට ඔබට පුළුවන් අපව බලන්න. ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඔබේ මතයට අප ඉඩ විවෘත කර තිබෙනවා. ලෝකයේම COVID-19 වසංගතයට මුහුණ දී සිටිනවා. ශ්‍රී ලංකාවත් එහි වින්දිත රාජ්‍යයක්. නමුත් මේ COVID-19 සමග සටන් කරමින් සිටියදීම අපි රටක් විදිහට ඊළඟ වසර 5 කරවීම සඳහා වන පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමේ මැතිවරණ මෙහෙයුමකට මුහුණ දී සිටිනවා. දැන් ඡන්ද විමසීම තවත් සතියකින් පැවැත්වෙන නියමිතයි. ඒ පාදක කරගනිමින් net FM බැලුම්ගල අන්තිම සටන අපි අද තරුණ සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් වලට වැඩි ඉඩක් දෙමින් මේ මෙහෙයවමින් සිටින්නේ. අප සමග සිටිනවා එකතුව සංවිධානයේ සමාජික ශෂිනි කොඩිතුවක්කු. ඔබ කොහොමද දකින්නේ ඡන්දයෙන් පස්සේ රට ගැන? බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්න එක ගැන. සහ දැන් අද කතාව තමයි කොවිඩ් සහ රට කියන එක. ඒත් එක්කම කියන්න ඕන ලොකු දෙයක් තමයි මම හිතන්නේ මම ලෝකේ බලවත් කියලා ඉන්න රාජ්‍යයක හිටියනම් අද වෙනකොට අද මම මේ තැනට ඇවිල්ලා කතා කරයි කියලා. ඒ වෙනුවෙන් මම හිතන්නේ හරි ආඩම්බර වෙනවා මේ රටේ ඉපදෙච්ච එක ගැන. ඒ වගේම ජනාධිපතිතුමාට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ රාජ්‍යාංශයට ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ කරපු සේවයට.
දැන් අපි කතා කරා ආර්ථික ගැන ඒ හැමදේම ප්‍රශ්නයක් ගැන කතා කරා. නමුත් මම කැමති එතනින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් වෙන කතාවකට මුල පුරන්න. ඒ තමයි මං හිතන්නේ අපි කවුරුත් මේ ප්‍රශ්නේ දකිනවා නමුත් දකින්නේ නෑ වගේ ඉන්නවා මං හිතන විදිහට. දැන් අපි කතා කරොත් සමාජයේ වගකීම් සහිත පුද්ගලයන් විදිහට ඒගොල්ලෝ වගකීම් විරහිත ප්‍රකාශන කරනවා. බොහෝ විට ස්පෙෂලි දැන් මේ වගේ අවස්ථාවක දැන් රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු හරි කලබල වෙලා ඉන්නේ. මේ වගේ අවස්ථාවක මං හිතන්නේ වගකීම් විරහිතව ප්‍රකාශන නොකළ යුතුයි. ඉතින් ඒක නිසා ඉලෙක්ෂන් එකෙන් පස්සේ හෝ ඉලෙක්ෂන් එකෙන් ඉස්සරහා ඒක අදාළ නැහැ. ඒකට වැඩිය අපි ෆෝකස් කරන්න ඕන දෙයක් තමයි අපි මිනිස්සු වශයෙන් ආකල්පමීය වශයෙන් අපි කියන අපිට චේන්ජ් එකක් ඕනේ කියලා. නමුත් අපි ඒ ආකල්පීමීය වශයෙන් ඒ චේන්ජ් එක අවාසනාවකට හෝ මම දකිනවා ඒක දේශපාලනයේ වැඩි වශයෙන් භාවිත වෙන දෙයක්. එක්කෝ විපක්ෂය වේවා වෙන පක්ෂයක් හෝ වේවා ඒ හැමෝම අඩු වැඩි නැතුව ඒ දේ කරනවා. ආකල්ප වෙනසක් අවශ්‍යයි. එහිදී ප්‍රකාශනවල වගකීම් සහගත බව තහවුරු කළ යුතුයි, සහතික කළ යුතුයි. ඊළඟට අපිත් එක්ක ඉන්නවා සජිනි වික්‍රමසිංහ. ඇය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය සඳහා වූ සංවිධානයේ නිර්මාතෘවරිය. ඔබ ඡන්දෙන් පස්සේ රට දකින්නේ කොහොමද? COVID-19 සහ ලංකාව ගත්තොත් මං වෙනම කෝණයකින් දැක්කොත් ඇත්තටම COVID-19ත් එක්ක ලංකාවේ හැංගිලා තිබ්බ ප්‍රශ්න ගොඩක් එළියට ආවා. ගෘහස්ත හිංසනය, ළමාපචාර, තාක්ෂණික ගැටලු, තාක්ෂණය නිසා ළමයින්ට අධ්‍යාපනය අහිමි වෙන්නේ කොහොමද? රැකියාව අහිමි වෙන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි නීතියේ තියෙන හිඩැස්. එක නීතියක් බලය ඇත්තන්ට තව නීතියක් බලය නැත්තන්ට බලපාන්නේ කොහොමද? මේ වගේ ගොඩක් ප්‍රශ්න ලංකාවේ එළියට ආවා. හැබැයි මෙතනින් එහාට ගිහිල්ලා කැමතියි මම කතා කරන්න ඡන්දයෙන් පස්සේ අපි කොහොමද ජනතාව විදිහට ක්‍රියා කරන්න කියලා. මොකද ජනතාවගේ කොටසක් විදිහට මම කැමතියි මේක අපි ඡන්දයෙන් පස්සේ අපි හැමදාම වසර 5කට වරක් ඡන්දෙ දෙනවා. හැබැයි අපි අපේ ඡන්දයෙන් පත් වෙන පාලකයන්, නියෝජිතයන් අපිට වග කියනවාද? ඔවුන් තමන්ගේ කාර්යභාරය ඉටු කරනවාද? ඔවුන් පාර්ලිමේන්තුවට යනවාද? මේවා අපි සලකා බලනවාද? ඉතින් මං කැමතියි මෙවර COVID-19 තිබ්බත් මේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණයක් වන මේ වගවීම ජනතා විදියට අපි ඒක සලකා බැලිය යුතුයි. ඉතින් මේක අපිට කරන්න පුළුවන් එක කාරණයක් තමයි අපි දකිනවා අපෙන් හැමදාම ඡන්දය ගන්න එනවා. ඡන්දය ගන්න ආවට පස්සේ ඔවුන් අපි ඡන්ද දුන්නට පස්සේ ඔවුන් පාර්ලිමේන්තුවට ගියාම කොහොමද මොනවාද කරලා තියෙන වැඩ? ඔවුන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියනවාද? ඔවුන් විවාද වලට සම්බන්ධලා තියනවා. ඒ විතරක් නෙමෙයි අඩුම තරම් පාර්ලිමේන්තුවට ගිහිල්ලා හරි තියනවාද? අපි දැක්කා මේ ළඟකදී පාර්ලිමේන්තුවේ අඩුම පැමිණීම තියෙන මන්ත්‍රීවරුන්ට කවදාවත් පාර්ලිමේන්තුවේ කතා කරලා නැති මන්ත්‍රීවරුන්ට. ඉතින් අපි ජනතාව විදිහට මේ ඡන්දෙන් පස්සේ කරන ලොකුම දේ තමයි මේ අපේ ජනතා නියෝජිතයන් අපි වෙනුවෙන් වැඩ කරනවාද කියලා බලන එක. මම හිතන්නේ ඒ කෝණය අපිට සලකා බලන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. වගකීම හා වගවීම පිළිබඳ ඒ අදහසත් එක්ක අපි ඊළඟට අදහස් ලබා ගන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා අයෝම මදුප්‍රසාද්. ඔහු පොදුජන තරුණ පෙරමුණේ සභාපතිවරයා විස්සාවෙල් ආසනය නියෝජනය කරමින් අපිත් එක්ක අද සංවාදයට එකතු වෙන්නේ. බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන. මම හිතන්නේ තරුණෙක් විදියට මම විශ්වාස කරනවා මේ රටේ ආර්ථිකය බිඳ වැටීම මේ කොරෝනා ව්‍යසනය නිසා සිදුවක් නෙමෙයි කියන තැන තමයි තරුණෙක් විදියට මං ඉන්නේ. මොකද 2015 ජනවාරි 8 වෙනිදා මේ රට බාර දෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 7.4ක තිබ්බ ආර්ථික වර්ධන වේගයක්. නමුත් යහපාලන රජය විසින් අපිට මේ රට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බාර ගන්නකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 2.4ට බිඳ වැටිච්ච ආර්ථිකයක් තමයි අපිට ලබා දෙන්නේ. ඒකේ ප්‍රධාන හේතුව විදිහට අපි තරුණයෝ විදිහට දකිනවා මේ රටේ මහ බැංකුව මංකොල්ල කෑම සහ මේ සිදුවෙච්ච පාස්කු ප්‍රහාරය නිසා මේ රටේ ආර්ථිකය බිඳුවටම වැටිච්ච ආර්ථිකයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බාරගන්නේ. ඒ බාරගත් ආර්ථිකය එතුමන් නිවැරදි නායකත්වයේ ඔස්සේ ඉදිරියට ගන්න උත්සාහය දරනකොට තමයි මේ ගෝලීය වසංගතය අපිට මුහුණ දෙන්න සිදු වෙන්නේ. නමුත් අපි දකිනවා මේ කොරෝනා ව්‍යසනය පාලනය කිරීමේදී නායකයෙක්ගෙන් අපි දකින සියලු සුදුසුකම් එතුමන් ඒ කාලය තුර සපුරනවා. මම හිතන්නේ නායකයෙක් කියන්නේ පසු තිරය පිටුපස ඉඳලා තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දීලා මේ කටයුත්ත කරන කෙනෙක්. අපි විශ්වාස කරනවා සෞඛ්‍යාංශයට මේ කටයුත්ත බාර දීම, ඒ වගේම බුද්ධ්‍යාංශයට මේ කටයුත්ත බාර දීම, ඒ වගේම හමුදාපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු අවශ්‍ය නිලධාරීන්ට මේ කටයුත්ත බාර දීලා තිරය පිටුපස ඉඳලා ඒක මෙහෙවපු නායකයා විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉතිහාසගත වෙන්නේ. ඒ මෙහෙවීම නිසා තමයි මේ කටයුත්තේ සාර්ථකත්වය අද වෙනකොට මේ පාලනය කරගැනීමේ හැකියාව
මේ රටට හැකියාව ලැබෙන ලෝකයේ බලවත්ම රට වෙච්ච ඇමරිකාවට ඉන්දියාවට බැරි වෙච්ච දේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නායකත්වයේ දුන්න නිසා තමයි එතුමා මේ කටයුත්ත සාර්ථක කරගෙන තියෙන්නේ. අපි විශ්වාස කරනවා එතුමාගේ දේශපාලන සංස්කෘතිය සහ ඒ දේශපාලන විනයගරුක සරල දේශපාලන ක්‍රමයට සරිලන නායකයන් ඉදිරි පාර්ලිමේන්තුවේ 225ට නොයවුවොත් අපි විශ්වාස කරනවා එතුමා ඒ බලාපොරොත්තු වෙන ඉදිරි ගමන ඉදිරි අඩිය තියන්න ඔහුට නොහැකි වෙනවා. ඒක නිසා අලුත් පාර්ලිමේන්තුවට අපි විශ්වාස කරනවා අලුත් නායකයන් පත් කරලා යවන්න ඕනි. මොකක්ද ඒ ඊළඟ අඩිය සහ වගවීම පිළිබඳ අදහස් මතු වුණා. ඒ වගේම නීතියේ තියෙන හිඩැස් මේ COVID-19 වසංගතයත් එක්ක වැඩියෙන් පේන්න පටන් ගත්තා කියලා කියවුණා. රසික. ඔව් ඊටම පැහැදිලි මේ අර්බුදය කෝවිඩ් වසංගතයත් එක්ක පටන් ගත් අර්බුදයක් නොවන බව හරි. නමුත් ඒක මේ 2015 පටන් ගත් අර්බුදයකුත් නෙමෙයි. මේ අර්බුදයේ මුල හොයන්න අපිට සෑහෙන ඈතට යන්න සිද්ධ වෙනවා. මේකේ වැදගත්ම කාරණේ තමයි මේ කෝවිඩ් වසංගතය නිසා දැන් මේ වෙද්දී ප්‍රක්ෂේපණය කරලා තියෙනවා මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණාගයක් ගැනීමේ ලොකු ඉඩකඩක් තියෙනවා. එතකොට ඒකත් එක්ක තියෙන අනෙකුත් ප්‍රශ්න කොහොමද අපි මේ රටේ සාමාන්‍ය කටයුතු පවත්වගෙන යන්නේ? අපිට අවම වශයෙන් රුපියල් ඩොලර් මිලියන 3000ක් ලබන අවුරුද්දේ හොයාගන්න ඕනේ අලුතෙන් මේ රටේ ආර්ථිකයට අලුතෙන් ඉන්ජෙක්ට් කරන්න ඕනේ එන්නත් කරන්න ඕනේ මේ මූලික කටයුතු පවත්වාගෙන යන රටේ. ඒ කියන්නේ මේ රටේ දවසක වියදම රාජ්‍ය සේවයේ දවසක වියදම රජයට දන්න ඩොලර් රුපියල් බිලියන 6ක්. රුපියල් බිලියන 6ක් ඕනේ. ඒක දවසකට. එතකොට මේ වගේ ලබන අවුරුද්දේ අපිට ඩොලර් මිලියන 3000ක් අලුතෙන් ඕනේ. එතකොට ඒක හොයන්න පුළුවන්ද අපේ රටේ දේශපාලනඥයෝ වේදිකාවල ගහන කයිවාරු වලින්? අපේ කියන දේශප්‍රේමී සටන් පාට වලින්. දේශප්‍රේමී සටන් පාට වලින් පුළුවන්ද මේ රටේ තියෙන ආර්ථික අවුල මූල්‍ය අවුල ලෙහන්න සහ වගවීම පිළිබඳ ඊළඟ පරිච්ඡේදයේ අපට පැවරෙන වගකීම මොකක්ද මිලින්ද? මම හිතන්නේ අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම පිළිබඳ හොඳ බලාපොරොත්තුවකින් රට ඉන්න වෙලාවක් මේක. මම හිතනවා මේ අලුත් පාර්ලිමේන්තුවට අඩුම ගානේ අපි හිතන විදිහේ තරුණ තරුණියන් 20ක් 30ක්වත් මේ පාරේ යයි. නමුත් අවාසනාවකට හැම ප්‍රධාන පක්ෂකෙම ඉදිරිපත් කළ තියෙන ඉතාම සුළු කාන්තා ප්‍රජාවක්. එහෙනම් මට පේන්නේ ආය පාරක් අපි 100ට 5 සීමාව පණී කියලා කාන්තා නියෝජනයේ පැත්තෙන්. ඉතින් අපි ඊළඟ අවුරුදු 5 අපි සියලුම දෙනා මහන්සි යුතු කාරණා කීපයක් මට පේන එකක් තමයි මේ මැතිවරණ ක්‍රමයේ වෙනසක්. ඇති කරගන්න මහන්සි වෙන්න ඕනේ. මේ මැතිවරණ ක්‍රමයෙන් ඊළඟ පාර්ලිමේන්තු ඡන්ද පළාත් සභා ඡන්දත් තිබ්බොත් මම හිතන්නේ රටක් විදිහට අපිට ගොඩ යන්න හම්බෙයි කියලා. දෙවෙනි එක තමයි අපි සියලුම දෙනා මහන්සි වෙන්න ඕනේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදාගෙන මේ රට තුල පවතින අර්බුදය මේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමට මැදිහත් වීමට ඒක මහජන සහභාගීත්වයෙන් සිදුවිය යුතු දෙයක්. හැමෝටම අයිතිය තියෙනවා. ගෑනු පිරිමි සිංහල දෙමළ හැමෝම එකතු වෙලා කරගන්න ඕන වැඩක් ඒක. අවසාන කාරණය තමයි අපි සියලුම දෙනා මං හිතන්නේ මහන්සි වෙන්න ඕන ඊළඟ අවුරුදු 5 කොරෝනා වලින් එළියට ඇවිල්ලා අලුත් රටක් අපිට කොන්ද කෙලින් තියාගෙන යන්න පුළුවන් ඉන්න පුළුවන් රටක් හදාගන්න පාට පක්ෂ දේශපාලන ભેදයකින් තොර අපි සියලු දෙනා මහන්සි යුතුව තිබෙනවා. net FM බැලුම්ගල අන්තිම සටනේදී අපි අද කතා කරමින් ඉන්නවා COVID-19 හමුවේ ඡන්දයෙන් පසු රට ගැන. අපි ඉන්නේ අන්තිම විනාඩි කිහිපේ. මිලින්දටත් රසිකටත් මම දෙනවා වෙන විනාඩිය බැගින් මිලින්ද ඔබේ අවස්ථාව. එක තමයි අපි අද හොඳ ආදර්ශයක් දුන්නා මේ විවිධ පක්ෂවල තරුණයෝ උනත් විවිධ දේශපාලන මතදැරුවත් අපි සංවාදයකට ආවට පස්සේ මේ රට සම්බන්ධයෙන් අපි හැමෝටම තියෙන පොදු එක මතයක්. ඒ කියන්නේ සමහර මූලික දේශපාලන කරුණු සම්බන්ධයෙන් අපිට විවිධ අදහස් තියෙන්න පුළුවන්. නමුත් අපි හැමෝටම ඕන නිදහසේ ඉන්න පුළුවන්. හැම තරුණ තරුණියෙකුටම යහපත් ජීවිතයක් ගත කළ හැකි ආර්ථිකයක් ගොඩනගා ගන්න ඕනේ. ඊළඟට මේ සාම්ප්‍රදායික දේශපාලකයෝ පස්සේ යන මේ සාම්ප්‍රදායික විදියට හැම දෙයකටම පවතින දේශපාලන ක්‍රමයට හිර වෙන්නේ නැති එතනින් එහාට ගිය සබුද්ධික දේශපාලන වාතාවරණයක් සංවාදයක් හදාගන්න ඕන කියන එක තමයි හැමෝගෙම පොදු මතය. මම හිතන්නේ ඒ නිසා ඊළඟ අවුරුදු 5 මාධ්‍ය ආයතන විදිහට ඔබට පැවරලා තිබෙන ලොකුම රාජකාරිය තමයි වඩාත් පුළුල් ලෙස මේ රටේ තරුණයෝ කියවම වයස අවුරුදු 16 ඉඳන් අවුරුදු 18න් පස්සේ ඡන්ද බලය ලැබෙන රටක් මේක. ඒ කියන්නේ ජීවිතයේ ඡන්දයක් ගැන කතා කරන්නේ නැතුව අවුරුදු 18 දී කියලා කියනවා ඡන්ද දාන්න කියලා. ඡන්ද දාන්න විතර නෙමෙයි ඊට පස්සේ අපි උන්ට කියනවා ඕගොල්ලෝ රට වෙනස් කරන්න කියලා. කොහොමද රට වෙනස් කරන්න කියන්නේ? අවුරුදු 12 ටියුෂන් පන්ති ගිය කොල්ලෝ කෙල්ලෝ ටිකක්. ඒ නිසා මේ සබුද්ධික දේශපාලන සංවාදයට අපි නෙක්ස්ට් ජෙන් SL එක පටන් ගත්තෙත් ඒ හින්දා රසිකයි අපි තව දේශපාලන පක්ෂ කීපයක් එකතු වෙලා සා මේ ක්‍රොස් පාර්ටි යූත් ඩයලොග් එක හැම පක්ෂකම ඉන්න දේශපාලන තරුණයෝ සමාජ ක්‍රියාකාරීන් මේ වගේ එක තැනකට ගෙනල්ලා සංවාද කරන සංස්කෘතියට ෆැසිලිටේට් කරන්න දිගින් දිගට මේක අත්‍යවශ්‍ය කාරණයක්.
මේ සංස්කෘතික වෙනසේදී රසික ඔබ එකතු කරන තව අඩු වැඩිය මොනවා? ඒ කියන්නේ මේ සම්මුතියක අවශ්‍යතාව හැමෝම කතා කරනවානේ. ඒතකොට සම්මුතිය කියන්නේ බලය වෙනුවෙන් ගහන ගේම් එකක් නෙමෙයි. දැන් මීට කලින් තිබුණු සම්මුතියවාදී ආණ්ඩුව අසාර්ථක වෙන්න එක හේතුවක් උනේ මේ බලය සඳහා ගහපු ගේම් එකක් වීම නිසා. මේ සම්මුතිය කියන වචනේ. ඒතකොට එතනින් එහාට ගිහිල්ලා වඩා අර්ථාන්විත විදිහට කොහොමද අපි ඇත්ත සම්මුතියක් හදාගන්නේ රටේ තියෙන ප්‍රශ්න ගැන. දැන් මේ කතා කරනකොට අපිට තේරෙනවා දේශපාලන ධාරාවන් වෙනස් වුණාට මේ රටේ ප්‍රශ්න විදිහට හඳුනා ගන්න කාරණා ගොඩාක් එකයි. පොදු කරුණු කීපයක් තමයි අපි හඳුනගන්නේ. එතකොට ඒ කියන්නේ රත්තරපුර පාරෙන් සිරිපාද ගියත් 60 පාරෙන් සිරිපාද ගියත් උඩමළුවේදී හම්බ වෙන්න ඕනේනේ. එතකොට අපි උඩමළුවේදී කොහොමද හම්බ වෙන්නේ කියන කාරණේ තමයි අපේ ඒ සම්මුතිවාදයේ පදනම වෙන්න ඕනේ. මොන දේශපාලන පක්ෂයක් මේ මැතිවරණයෙන් පස්සේ බලයටපත් වුණාද? net FM බැලුම්ගල අන්තිම සටනේ අපි අද කතා කළා COVID-19 හමුවේ ඡන්දය පිළිබඳව, ඡන්දයෙන් පසු රටේ ප්‍රමුඛතා පිළිබඳව රසික ජයකොඩි මිලින්ද රාජපක්ෂ සමග තරුණ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද මේ සංවාදයට එකතු වුණා. ඔබේ අදහසට අපි ඉඩකඩ විවෘත කර තිබෙනවා. තවදුරටත් ඔබට පුළුවන් බැලුම්ගල Facebook රසික පිටුවේදී, net FM on air Facebook රසික පිටුවේදී මේ පිළිබඳ ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඔබ දකින පරිදි ඊළඟ රටේ ප්‍රමුඛතා මොනවාද? අපි තවත් දවසක හමු වෙමු. ඒ ඡන්දෙන් පස්සේ. ඔබට සුබ දවසක්.